සාමාන්‍ය සමය 23 වෙනි සතිය සෙකුරාදා මෙනෙහි කිරීම. සුභාස්න දේශනා නොකළොත් මම මහා කාලකන්ණියෙක් වෙමි. මගේ ආදර ප්‍රේමන්තරි ඔබගේ මගේ පරම යුතුයකම ඔබගේ සහෝදරයාට උදව් කරන එක. සහෝදරයාට ස්වර්ගයක අත්දැකීමට යන්නට ඔබ උදව්වක් වෙන එක. ආදරය කරන්නේ නැත්නම් ඒකේ ආදරය. හෘතල් කරන එක නෙමෙයි උදව් කරන එක. ඔබ ආදරය කරේ නැත්නම් ඔබට ස්වර්ගයක් නැහැ. අද උන්වහන්සේ කතා කරලා කියන්නේ විශේෂයෙන් අන්ධයෙක්ට මඟ පෙන්වන්න තවත් අන්ධයෙක්ට පුළුවන්ද කියලා. තවත් උන්වහන්සේ උන්ට මේ උපමාව දාලා එක අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකියද? ඔවුන් දෙදෙනාම වලක වැටෙන්නේ නැද්ද? දැන් අන්ධයෙක් මඟ පෙන්වන්න අන්ධයෙක්ට බෑ. හැබැයි අන්ධයෙක්ට මඟ පෙන්වන්න ඕනේ. නැත්නම් කොහොමද අන්ධයා යන්නේ? අද මේ කතා කරන්නේ මඟ පෙන්වන්න එපා කියන එක නෙමෙයි. ඔබ මඟ පෙන්වන්න ඕන ඔබගේ අන්ධකම ගැන අවදි වෙන්න. පවුලතුමා කතා කරලා කියනවා මම දේශනා කරන්නේ මම පත් කරලා තියෙන දේශනා කරන්න නිසා කියලා. බලන්න වචනය පැහැදිලිවම කතා කරලා කියනවා 16 වෙනි වගන්තියේ මා සුභාස්ත දේශනා කරන නමුත් ඒ පාරට්ටු කර ගැනීමට මට කාරණාවක් නොවේ. මන්ද සුභාස්ත දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුභාස්ත දේශනා නොකළොත් මම කාලකන්ණියෙක් වෙනවා. මම බැඳිලා තියෙනවා මම පත් කරලා තියෙන්නේ සඳහා. සුභාස්ත කියන්නේ මොකක්ද? මගේ ආදර ප්‍රේමන්තනි දෙවනස්ගේ වචනය. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන දෙසීමෙනි. හිබ්‍රු 4:4-12 කියන උන්වහන්සේගේ වචන දෙමොත් කඩුවක් වගේ ජීවමාන ක්‍රියාශීලී. උන්වහන්සේගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා කියලා. ඒතර මේ වචනයයි කෙනෙක්ව කඩන්නේ කෙනෙක්ව හදන්නේ. ඒතර අන්ධයෙක්ට මඟ පෙන්වන්න ඕනේ. ඒතර පාවුලතුමා මේ අත්දැකීමට ආවේ කොහොමද? ක්‍රියාපදේ 9 වෙනි පරිච්ඡේදය අපි දක්නවා පාවුල දමස්කයට යනවා ඒ මානය උද්දච්චකම අන්ධකමත් එක්ක ටෝරාවත් එක්ක අන්ධ වෙලා. හිතනවා මරණකමයි කියන එක තමයි ක්‍රිස්තුස් කියන්නේ නාසරේ ජේසුස් කියන්නේ පීඩාකාරී විප්ලවකාරී මේ අන්ධකමත් එක්ක යගිහිල්ලා එළියෙන් පාවුලතුමා අන්ධ වෙනවා. සාවුල අන්ධ වෙන්නේ එළියෙන්. එතන පරස්පර විරෝධී ගතිය බලන්න. එළියෙන් අන්ධ වෙලා බිඳුවට වැටිලා ස්වාමීන් වහන්සේගේ දැක්මෙන් අනනියස් ආශිර්වාද අතතියද්දී කොරපොතු වගේ වැටිලා තමයි පාවුල දකින්නේ. එතකොට ලී කොටයක් වගේ පාවුලතුමාගේ ඇහි තිබ්බේ ලී කොටය පතුරු ගිහිල්ලා තමයි ලී කුඩ අරන් දාන්න යන්නේ. එයාෙන් කොරපොතු වැටෙනවා කියලා දකිනවා. කොච්චර ලස්සනයිද අද පළවෙනි කිව්ව දෙවෙනි කිව්ව සම්බන්ධ වෙන පළවෙනි කිව්ව සුවිශේෂ සම්බන්ධ වෙන විදිය. මගේ ආදර ප්‍රේමන්තනි එතකොට පාවුලතුමා අන්ධ වෙලා පෙනීම ලැබලා තමයි අද පළවෙනි කිව්ව කතා කරන්නේ. කොරින්ති සංඝයට කතා කරන විදිය පාවුලතුමා පුදුම කැක්කමකින්. ඉතින් අන්ධයෙක්ට මඟ පෙන්වන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි අන්ධයෙක් වෙලා බෑ. ඒකයි කියන්නේ. ඒතර ඔබගේ මගේ ජීවිතේ අන්ධකම මොකක්ද කියන අඳුර ගන්න එකම ලොකු වාසනාවක්. එතනදී මම අනිත් අය මඟ පෙන්වන්න ඉස්සෙල්ලා මගේ අන්ධකම මොකක්ද කියන එක මම ස්වාමිනාස්ත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනි ඒක කතා කරලා කියන්නේ මම මගේම කැමැත්තෙන් මම සුභාස්න දේශනා කරමි නම් වැටුපක් ලබා ගැනීමේ අයිතියක් මට ඇත. ඒත් මම මගේ කැමැත්ත නොතකා එම සේවය කරමි නම් මාය කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරු කාර්යයක් ලෙස. එසේනම් මගේ වැටුප කුමක්ද? ඒ වැටුප නම් අය කිරීමක් නැතුව සුභාස්න සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර සුභාස්න දේශනා කිරීමයි. ඒතර මම පත් කරලා තියෙන එකට මම කියනවා. ඒතර මේ වගකීම කොච්චර ගැඹුරුයි. කාලකන්ණියෙක් මම ඒ දෙක කරන්නේ නැත්තම්. අද උන්වහන්සේ මේ උපමාව දිගට අරගෙන යද්දි කියනවා ගෝලයා ගුරුවරයාට වඩා උසස් නෙවේ. ඒ පූර්ණ පුහුණුවලත් හැම කෙනෙක්ම තම ගුරුවරයා හා සමාන වන්න ඕනේ. එතකොට මගේ ආදර ප්‍රේමන්තනි ඔබ මම හැමදාම මේ අන්ධකමින් ඉඳලා බෑ. ඔබ මම මේ අන්ධකමින් එතර වෙලා ඔබ මම ගුරුවරයෙක්ගේ තැනට එන්න ඕනේ. විඩාවටපත් වන ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙක් මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙක් මෙන් සවන් දෙන පිණිස සෑම උදේකම ස්වාමීන් වහන්සේ මාතුල ප්‍රබෝධයක් ඇති කරන සේක. මම මේ කාර්යයක් තියෙනවා. අන්ධයට මඟ පෙන්වන මගේ සහෝදරයාගේ ලී කුඩ අරන් දාන ගුරුවරයෙක් වෙන්න ඕනේ මම. ඒකයි මගේ ජීවිතයේ අර්ථය තේරුම වෙන්නේ. දැන් මේක කරන්න මගේ ප්‍රේමන්තනි පාවුලතුමා යන අන්තය බලන්න. පාවුලතුමා මොන තරම් තත්වයකට වැටෙනවද? පාවුලතුමා කතා කරලා කියනවා
දුර්වලයන් දිනා ගන්න පිණිස. මම දුර්වලයන් දුර්වලෙක් වෙන්නේ. ඒ කියන්නේ පවුලතුමා පව් කරා කියන එක නෙමෙයි මගේ ප්‍රමාණය. එයාලගේ සපත්තුවට ගියා කියන එක. එයාලගේ තත්ත්වයට ගියා කියන එක. තත්ත්වයට ගිහිලා ඒ හරියට පිසුස් වහන්සේ මාංශගත වුණා වගේ. ගවරණයක ඉපදුනා වගේ. අපේ ජරා ජස්ත ජීවිත අස්සට රිංගනවා වහන්සේ. එතනින් ගොඩ ගන්න. හැමතින්ම අපිට වගේ පරීක්ෂාවට මුහුණ පෑවත් පාපයක් කරේ නැහැ. පාලිතුමා කතා කරන්නේ ඒකමයි. දුර්වලයන් දිනා ගන්න අපිට මම දුර්වලයන් දුර්වලෙක් වෙන්නේ. කෙසේ හෝ වේවා ටික දිනකුවත් දිනා ගන්න අපිනිස මම සියල්ලෙහිදී ඒ තැනත්තාට ඔබින ලෙස ක්‍රියා කළෙමි. මම මේ සියල්ල කරන්නේ සුභාස්වදේශා ඒ ආශිර්වාද වලට හවුල්කාරකම් පිණිස. ඒ කියන්නේ දැන් බොන තැනකට ගිහිලා බොන අය ගොඩ ගන්න කියලා එකට බොන්නේ නැහැ. නෑ. එහෙම තැනක් නෙමෙයි. ඒ පාපේ කරන්නේ නැහැ. හැබැයි එතනට යනවා. එතනට ගිහිල්ලා ඒකට උදව් කරනවා. ඔබ මම එතනට ඒක අන්දෙක්ට මග පෙන්වන්න දෙන්නම් බැලනවා. ඒක හරිය ඔබ පදනම නැතුව උදව් කරන්න කියලා ඔබ නන්නත්තර වෙනවා. ඒ නිසා පවුලතුමා කතා කරන්නේ ඒ ගමන අතිශයින් වැදගත්. ඒතකොට ඒ තැනදී මගේ ප්‍රමාන්තනේ අද සුවිශේෂී කතා කරන්නේ එකයි ඔබගේ සහෝදරයාගේ ලී කුඩ. ඔබේ ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන්ද? දැන් චුට්ටක් හිතන්න. ලී කුඩක් ගියයින් පස්සේ ඇහැට නන්නත්තරයි මේ මිනිස්සු. මොන තේ කරන්න කිසි දෙයක් කරන්න පුළුවන්. කෙවෙනවා ඉන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. තමුන්ට කන්නාඩි අස්සට ගිහින් මේ ලී කුඩ අහ කරගන්න බෑ. තව කෙනෙක් උදව් කරන්න ඕන. හැබැයි මේ මිනිස්සු ලී කොටයක් තියාගෙන උදව් කරන්න කියලා විනාශ කරයි මිනිස්සු. ඒක මේ කියන්නේ. ඒතර ඔබගේ ජීවිතේ ලී කොටය යන ගනුදෙනු කරන්න. ඒක හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ලී කොටයක් එක අනිත් කෙනාට ගනුදෙනු කරන්න බෑ. ඒ ලී කොටය හක් කරගන්න. ඒක ජේසුස් කියන්නේ. ඒක ලේසි නෑ මගේ ප්‍රේමන්ත. ඔබට මේ ගුරුවෙක් විදිහට ජීවත් වෙන ලේස් පාඩුතුමා එකයි කතා කරලා කියන්නේ. මේක තරංගයක් නම්, දිනුම් කණුවක් නම්, ජයග්‍රහණයක් නම් තරඟ කරන්නේ දිවීම තරඟයකදී බොහෝ දෙනෙකු දුවන නම් තරඟ දිනාගන්නේ එක්කෙනෙකු පමණක් බව වෙන දන්නවද? එසේම ඔබත් දිනන පිණිස දුවන්න. දිනන පිණිස වීරය කරන හැම ක්‍රීඩකයෙක්ම හැම අතින්ම දැඩි පුහුණුවක් ලබයි. ඒතර මේ ලී කොටයත් එක්ක ලී කොටයක් නැතුව ඔබට සහෝදරයට උදව් කරන තැනට ඉන්න ඔබ හික්මව ගන්නම වෙනවා ඔබ. ඔබම දන්න ඔබ අන්දර වෙන විදිය මගේ ප්‍රමාණය. ඒතර ඒ අර ක්‍රීඩකයා තමන්ගේ ඇඟ හරිත විදියට තියාගන්න ව්‍යායාම කරලා ඒ ස්ටැමිනා එක තියාගන්නවා කියන පරිශ්‍රමය. හැම කෙනෙක්ම හැම අතින්ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පරවි යන මල්ලටුණක් ලබා ගන්න පිණිස. අපේ එසේ කරන්නේ පරිවෙන් නොයන උටුණක් ලබා ගන්න පිණිස. එයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නෙකු මෙන් නොවේ. පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ. මගේ ආදරේ ප්‍රමාන්තනේ. ඒතර මේක සටනක්. පාලුතුමා අරමුණක් ස්වර්ගය අරමුණු කරගෙන මේ වෙලාවේ පාලුතුමා කට්ටක් කනවා තම සහෝදරයාට දෙන්න. මම කුසගිනි වෙහිට ඔබ මට කන්න දුන්නාද? මම පිපාස වෙහිට ඔබ මම බලන්න ආවද? මට බොන්න දුන්නාද? සිරගතව සිට මම බලන්න ආවද? ඒතර ඔබ ස්වර්ගය දිනා ගන්න ඔබගේ සහෝදරයා හරහා ලාසරස් ධනවතාට ස්වර්ගයට යන්න තිබිච්ච යතුරු ඒ ආදරය කරන්නේ නැත්නම් ඔබට ස්වර්ගයට යන්න බෑ. ඔබගේ සහෝදරයාගේ අන්ධකමට උදව් වෙන්නේ නැතුව ඒ ලීකුඩ අරන් දාන්න නැතුව ඔබට ස්වර්ගයක් නැහැ. හැබැයි එතනට යන්න ඔබව පුහුණු කරගන්න, හික්මවන්න, ට්‍රේන් කරගන්න අත්‍යවශ්‍යයි. එයින් මා දුවන්නේ මම මගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගන්න. ඒකෙන් අදහස් කරන්නේ ශරීර දුක් දෙනවා කියලා නෑ. මාංශය මරනවා, මාංශය මට්ටු කරනවා, හික්මවනවා. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු කිසි ලෙසකින්වත් මා ප්‍රතික්ෂේප කරනු ලබන පිණිස කියන්නේ ලොකුට දේශනා කරයි. ඇහි කොටයක් තියාගෙන. ඒ කොටේ එන්නේ නැතිව ඉන්න තැනකට යනවා කියන එක මහා පරිශ්‍රමයක්. ඒක නිසා මගේ ආදරේ මාතනේ ජීවිතයේ අවදානමක්, ජීවිතයේ අරමුණක් සඳහා ඔබ නිරන්තරයෙන්ම ඔබ පුහුණු කරන්න ඕන තැන. ඒ නිසා අපි මේ වීරය වඩමු. ස්වර්ගය අරමුණු කරගෙන මගේ සහෝදරයාගේ ලී කුඩ අරන් දාන්න ඕනේ. හැබැයි මගේ ඇහි ලී කොටයක් නොවෙන්නට පරිස්සම් වෙමු. ජේසු ලී කොටයක ඇන ගැහිලා ඔබගේ මගේ ඇහි ලී කොටය පතුරු යවන්න උනාසේ වන්දු ගෙවුවා. උනාසේ ඒක වන්දි ගෙවුවේ ඔබ මාව නිදහස් කරන්න. ඒ නිදහස ලබන ඔබ සහෝදරයාගේ ලී කුඩට උදව් වෙන්න, අහක් කරන්න, සහෝදරයාට උදව්වක් වෙන්න අද සුපුවත ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පිරයි.